කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය. ගත සැනසිල්ල බුදු හිමිහට වැඳීමය. සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය. භව සැනසිල්ල බුදු හිමි මග ගැනීමය. ඒ උත්තරීතර මාර්ගයේ ගමන් කරන්නට පැය 24ක ධර්ම sannivedana කාලය ඔබ වෙනුවෙන් වෙන් කරලන ජාතියේ බෞද්ධ නාලිකාව අදත් ඔබේ හිතසුව පිණිස මහින්දුරුව හබක්කල සමුද්‍රාසන්නාරාම විහාරස්ථානයේ සිට ගෙනෙන අව අටවක පොහෝදා සජීව වැඩසටහන සමගින් ඔබ මෙලෙස ඒකාත්මික වන්නේ. විසිරුණු සිත නිබඳ එක්තැන් කරවන දුෂ්චරිතයට නිබඳ යොමුවන ගත සුචරිතයෙහි පිහිටුවන්නට මහා අස්වැසිල්ලක් එහෙම නැත්නම් අත්පැලක් සපයන බෞද්ධ රූපවාහිනිය අදත් මේ විවේකී සෙනසුරාදා දවසේ සජීවීව ප්‍රඥාව ඔබේ ජීවිතයට කැඳවාලන කතන්සු ලබතේ පඤ්ඤං සජීව වැඩසටහන ආරම්භ කරන්නටයි මේ පින් කෙතේ සිට බලාපොරොත්තුව. අද දවසේදී මේ උතුම් පින්කම නොයසේනම් මේ වැඩසටහන් මාලාව මේ පුණ්‍ය කේන්ද්‍රස්ථානයේ සිට දියත් කරන්නට අවවාද අනුශාසනාවන් ලබා දෙමින් කටයුතු කරන ගෝනගලපුර සුධර්මාකර පරිවේනාධිපති හබක්කල සමුද්‍රාසන්නාරාමාධිපති නැගිනහිර බෙන්තර වලල්ලාවිට කෝරළේ උපප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය යගිරළ විමල නායක ස්වාමින් වහන්සේ අප බොහොම ගෞරවයෙන් මේ මොහොතේදී සිහිපත් කරනවා. ඒ වගේම අද දවසේදී මේ සජීව වැඩසටහනට පමණක් නොවේ. එදා පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නාහිමි සැමඳුන් පැවරූ වගකීම නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරන්නට අධ්‍යතනයේ තමන් වහන්සේගේ මේ තරුණ ප්‍රෞර්ජා දිවිය ඒ වෙනුවෙන්ම කැප කරන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති එංගලන්තේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති එවැගේම ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසල වන ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලෙහි ගරු ප්‍රධානාචාර්ය ධූරීන වර්තමාන ධර්ම sannivedana මූලස්ථානය බෞද්ධ මාධ්‍ය ජාලය නම් වූ ඒ මහා පුණ්‍ය කේන්ද්‍රස්ථානයේහි සභාපතීන් වහන්සේ ලෙස ක්‍රියා කරන අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ අදත් සුපුරුදු පරිද්දෙන්ම මේ සජීව සදහම් පිළිසඳර වෙනුවෙන් අප සැම කෙරෙහි මෙත් සිතින් වැඩමවා වදාලා. අප සියලු දෙනාම ගෞරවනීය නායක ස්වාමින් වහන්සේත් ඊ타ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව මේ අවස්ථාව වෙනුවෙන් පිළිගනිමු. සාධු සාධු සාධු. සදහවතුනි, මෙවැනි අත්‍යුදාර පින්කමක් වැඩසටහන් මාලාවක් මෙලෙස දියත් කරන්නට සම්පූර්ණ දායකත්වයේ ගෙන කටයුතු කරන එක්සත් රාජධානියේ පදිංචි වෛද්‍ය එච්.කේ. චන්ද්‍රසේන පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ දූදරු පිරිසව අප ඊටාම හෘදයාංගමව මේ මොහොතේදී සිහිපත් කරනවා. ඔවුන් තමයි දානයන් අතුරෙන් උත්තරීතරම දානය වුණු මේ ධර්ම දානය ලොවට බෙදා හදා දෙන්නට අද දවසේ දායකත්වයේ දරන්නේ. ඒ වගේම මේ පින් කටයුත්ත සංවිධානය කරන්නට බොහෝ පරිශ්‍රමයක් දරමින් අපවුණු කැපවුණු මුළු දිවයිනටම සාම විනිසුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ටී.කේ. විජිත කුමාර මහත්මයා, ඒ වගේම ග්‍රාම නිලධාරිණී ජානකී ප්‍රියංකා පෙරේරා යන දෙපළ තමයි මේ කටයුත්ත මේ ආකාරයෙන් සංවිධානය කරන්නේ. ඔවුන්වත් බොහොම හෘදයාංගමව සිහිපත් කරගෙන එසේනම් අදත් සුපුරුදු පරිදි සංයුක්ත නිකායේ කෝසල සංයුක්තේන සූත්‍ර දේශනාවන් අරුත නිරුත පැහැදිලි කරමින්
ගෙනේන මේ සජීව වැඩසටහන ආරම්භ කරන්නට අවසරයි. සදහැවතුනි අද සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ අපුත්තක වග්ගයේ පංචරාජ සූත්‍රය මාතෘකා කරගනිමින් පවත්වන සූත්‍ර දේශනාවේ විග්‍රහයයි අපි ඔබ හමුවේ තබන්නේ. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ එදා කොසල් රජතුමන් සහ ඒ පරිවාර රජවරු අතර ඇතිවුණු ධර්ම සාකච්ඡාවක් තමයි භාග්‍යවතුන් වහන්සේ සම්මුඛයේහි මේ විදිහට විසඳ ගන්නට එහෙම නැත්නම් සාකච්ඡා කරන්නට මේ කටයුත්ත සම්පාදනය වී තිබුණේ. ඒ අනුව මේ සූත්‍ර දේශනාව පිළිබඳව හඳුන්වා දෙමින් අද මේ පින් කටයුත්ත ආරම්භ කරන්න මේ වැඩසටහන සමාරම්භ කරන්න ඔබ වහන්සේට මෙතෙන් පටන් අවසරයි. වාසනාවන්ත පින්තුනේ අද මේ ධර්ම සාකච්ඡාව අපි පවත්වනු ලබන්නේ මහා ඉඳුරුව හබක්කල සමුද්‍රාසන්නාරාම විහාරස්ථානයේ ඉඳලා මෙවැනි පින්කමක් මේ ආකාරයෙන් සංවිධානය කරන්නට දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන් එක්සත් රාජධානියේ එංගලන්තයේ වෛද්‍ය එච්.කේ. චන්දසේන පෙරේරා මහත්මයා ඇතුළු දූදරු පිරිස විශේෂයෙන් අපේ එංගලන්තයේ භාවනා මධ්‍යස්ථානයේ දායක පින්වතුන් තමයි පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. එහෙමයි. ඒ වගේම පින්කම මේ ආකාරයෙන් සංවිධානය කරන්නට යෙදෙන්නේ මුළු දිවයිනටම සාමවෙලසුරු ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ටී.කේ. විජිත කුමාර මහත්මයා ඒ වගේම ග්‍රාම නිලධාරී ජානකී ප්‍රියංකා පෙරේරා මහත්මිය ඇතුළු කොට ඇති පින්වතුන් මේ විහාරස්ථානයේ මේ පින්කම මේ ආකාරයෙන් සංවිධානය කරන්නට ඒ වගේම මේ පූජනීය ස්ථානය තුල මේ පින්කම් මාලාව සිදු කරන්නට අවවාද අනුශාසනා සිදු කරන්නේ ගෝනගලපුර සුධර්මාකර පරිවනාධිපති හබක්කල සමුද්‍රාසන්නාරාම විහාරාධිපති නැගෙනහිර බෙන්තර වලල්ලාවිට කෝරළේ උපප්‍රධාන සංඝනායක පූජනීය අවසරයි යගිරල විමල අපේ නායක ස්වාමීන් වහන්සේ අපි ධර්ම සාකච්ඡාව අවසානයේදී විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට අදහස් කරනවා. අපි ගොඩාක් සතුටු වෙනවා විශේෂයෙන් මහා සංඝරත්නයේ විදිහට මේ විහාරස්ථානයේ දීර්ඝ කාලයක් කටයුතු කරලා මේ විහාරස්ථානයේ මේ ආකාරයට ගොඩනගන්නට අපකප වෙලා දායක පින්තුන්ට අවවාද අනුශාසනා කරමින් විශේෂයෙන්ම අවුරුදු 100 සම්පූර්ණ වෙලා වැඩ සිටින පූජනීය අවසරයි දොඩම්පහළ රතනසාර ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නියේ දීර්ඝා සම්පන්නියේ සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින්ම අපේ වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අපේ සහන් මතක් කළා වගේ අප අද දවසේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ කෝසල සංයුක්තේ අපුත්තක වග්ගයේ පංචරාජ සූත්‍ර දේශනාව. එහෙමයි. ඒතර පංචරාජ කියලා සූත්‍ර දේශනාව නම් කරන්නට හේතුව තමයි මේ සූත්‍ර දේශනාව තුළ සාකච්ඡා වෙන්නේ කොසල් රජතුමා ඇතුළු රජවරුන් 5 දෙනෙක්ගේ අදහස්. එහෙමයි. විශේෂයෙන්ම මේ වෙනුවෙන් මේ රජවරුන්ගේ අදහස උනේ විශේෂයෙන්ම ඒ රජවරුන් 5 දෙනා තුළම ඇති වුණා එක එක්කෙනාට අතුරු කතාවක්.
එහෙමයි. ඒ අතුරු කතාව තමයි යම් ආකාරයකින් මේ අපි යම් කිසි විදිහකින් යමකට කැමති වුණොත් එහෙම ඒ කියන්නේ ඇසෙන් බලන රූප ඒ වගේම කනෙන් අහන ශබ්ද ඒ වගේම රසය ස්පර්ශය ඒ වගේම සිතුවිලි විශේෂයෙන් ඉන්ද්‍රියන් පස් දෙනාට ගෝචර වන අභ්‍යන්තර ආයතන වලට ගෝචර වන බාහිර ආයතනත් එක්ක කොහොමද මේ කැමැත්ත ඇති වෙන්නේ? එහෙමයි. එහෙම නැත්නම් මේ කෙලෙස් ඉපදීමට මේ ආයතන කොහොමද බලපාන්නේ? ඉතින් ඒ රජවරුන්ගේ අදහස වුණා එක එක රජවරුන්ගේ අදහස උනේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා මේ ආකාරයට කාම වස්තු අතුරෙන් කුමක් අග්‍ර වෙනවද? එහෙමයි. මේ අදහස තමයි ඇති උනේ. එහෙම ඇති වුණාට පස්සේ එක එක රජවරු මතක් කළා ඇතම් කෙනෙක් එහෙම නැත්නම් එක රජුරෝ කෙනෙක් මතක් කළා රූපය තමයි අග්‍ර වෙන්නේ කියලා. කාම වස්තුන් අතුරෙන්. කාම වස්තුන් අතුරෙන් එහෙමයි. රූපය තමයි අග්‍ර වෙන්නේ. ඒ වගේම තවත් රජ කෙනෙක් මතක් කළා අග්‍ර වෙන්නේ ශබ්ද කියලා. එහෙමයි. ඒ වගේම තවත් රජ කෙනෙක් මතක් කළා නාසයට හසුවන මේ ගන්ධයන් තමයි අග්‍ර වෙන්නේ කියලා. ඒ වගේම තවත් කෙනෙක් කතා කළා රජ කෙනෙක් කිව්වා ස්පර්ශ තමයි අග්‍ර වෙන්නේ කියලා. එහෙමයි. මේ විදිහට බලනකොට මේ රජවරුන් පස් දෙනාගේ අදහස් පහක්. එහෙමයි. ඒ අදහස් පහම එක එක රජවරුන්ට මේ හරියට තීරණය කරගන්න බැරි වුණා මොකද්ද හරියටම ඇත්ත කියලා හරි කියලා. එහෙමයි. එතෙන්දී තමයි කොසල් රජතුමා මුල් වෙලා භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා මේ විදිහට භාග්‍යතුන් වහන්සේගෙන් විමසන්නේ හරියටම මොකද්ද මේ කාමයේ ඇති වෙන්න අග්‍ර වෙන්නේ මොකද්ද කියන කාරණේ. නායක ස්වාමීන් වහන්සේ දැන් අද කාලේ ගත්තොතින් ඔය රජවරු එහෙම නැත්නම් බලයේ තියෙන උදවිය එකට එකතු වුණාම කතා කරන්නේ කොහොමද තවත් රටක් වෙනුවෙන් එරෙහි වෙන්නේ. එහෙම නැත්නම් යුද්ධයකට පිවිසෙන්නේ. එහෙම නැත්නම් කොහොමද අනිකාව බිඳවන්නේ. එහෙම නැත්නම් කොහොමද ඒ රටේ ආර්ථිකයට අපි බලපෑමක් එකතු කරන්නේ. නමුත් ඈත අතීතයේ රජවරු එකතු වුණාම මේ රාජ්‍ය පාලනය ගැන පමණක් නෙවෙයි ධර්ම කතාවේ නියැලිලා ඉන්නවා කියන කාරණාවට හොඳම නිදර්ශනයක් තමයි මේ කෝසල සංයුක්තය අද අප කතා කරන සාකච්ඡා කරන සූත්‍ර දේශනාව. අපි මේ කෝසල සංයුක්තයම පරිශීලනය කරද්දී එදා හිටපු රජවරු කොයිතාක් මේ ධර්මයත් එක්ක කුළුපගව කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරාද කියන්න හොඳටම පැහැදිලි වෙනවා. නායක ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් සම්මුඛයේහි මේ කොසල් මහ රජතුමත් ඒ වගේම අනිකුත් රජවරුත් මේ පැනේ විසඳ ගන්නට අවස්ථාවන් උදා කරගනිද්දී ඒ සියල්ල සර්වඥතා ඥාණයෙන් දකින භාග්‍යවතුන් වහන්සේ මොන වගේ පිළිතුරක්ද ඒ රජවරුන්ට ලබා දුන්නේ? අවසාන දැන් පෙළේ සඳහන් වෙනවා ඒ රජවරු මේ කොසල් රජතුමාගෙන් මේ විදිහට ඉල්ලලා තියෙනවා. නිදුකාණෙනි මෙසේ එසේ යයි රජවරු පසේනදී කොසල් රජතුමාට පිළිතුරු දීලා ඉක්බිති පසේනදී කොසල් රජතුමා ප්‍රමුඛ කොට ඇති ඒ රජුරුව පස් දෙනාම භාග්‍යවතුන් වහන්සේ සමීපයට එළඹුණා. එහෙමයි. දැන් රජවරු පස් දෙනෙක් තමයි මේ එක වගරම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්නේ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසක ඉඳලා මේ විදිහට පසේ රජ කොසල් රජතුමා තමයි විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කාරණේ විමසන්නේ.
විමසනවා මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ ඉඳුරන් හසුරවන අපි කොහොමද මේ කාම වස්තුන් අතුරෙන් අග්‍ර වෙන්නේ මොකද්ද කියලා හඳුනාගන්නේ? තීරණය කරන්නේ කොහොමද මොකද්ද කියලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි මහරජ මම වනාහි පංච කාම ගුණයන් අතුරෙන් මනාපය කෙලවර කොට ඇත්තේ අග්‍රයයි කියමි. එතකොට ඒ රූපයෝම ඇතමෙකුට මනාප වෙත්. එහෙමයි. ඒ රූපයෝම ඇතමෙකුට තවත් කෙනෙකුට අමනාප වෙනවා. එහෙමයි. ඒ රූපයම තමයි තවත් කෙනෙකුට කැමති වෙන්නේ, තව කෙනෙක් අකමැති වෙන්නේ. ඊළඟට ශබ්දය වුණොත් එහෙමයි, ගන්ධය වුණොත් එහෙමයි, රසය වුණොත් එහෙමයි, ස්පර්ශය වුණොත් එහෙමයි. මෙතෙන්දි පැහැදිලි එතකොට රජවරු එක එක්කෙනා තීරණය කරේ ඔව් රූපය තමයි හරියටම මේ කාමයන්ගෙන් අග්‍ර වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ පිළිතුරු උනේ මොකද්ද? නෑ, තවත් කෙනෙකුට ඒ රූපයම අප්‍රියමනාප වෙනවා. එහෙමයි. කැමති නැති වෙනවා. එතකොට අපිට තීරණය කරන්න බෑ. එතකොට ඒකාන්තයෙන්ම රූප තමයි හැම කෙනාටම අග්‍ර වෙන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ කාරණේ සහන් මේ අටුවා දේශනාව තුළ සඳහන් වෙනවා ඊටාම ලස්සනට. දැන් මේ රූප වලට කියනවා මනාප රූප. එතකොට අර කැමැත්තේ අග්‍ර තැනට යන ස්වභාවයට කියනවා මේ මනාප පරියන්තං කියලා. එතකොට මනාප පරියන්ත වූ මේ රූප ඒ විදිහට මනාප කියලා කියන ස්වභාවයේ අවස්ථා දෙකක් තියෙනවා. එන්නේ මේ විදිහට සඳහන් වෙනවා පුද්ගල මනාප සහ සම්මුති මනාප කියලා මේ කැමැත්තේ ස්වභාවයන් දෙකක් තියෙනවා. ඒක ඊටම වැදගත් අපි දැනගන්න එක. එහෙමයි ස්වාමීනි. එතකොට එතින් සඳහන් වෙනවා පුද්ගල මනාප නම් යමක් එක් පුද්ගලයෙකුට ඉෂ්ට වේද, කාන්ත වේද, එය අන්‍යයෙකුට අනිෂ්ට අකාන්ත වේ. ඊළඟට අත්‍යන්ත වාසීන්ට ගැඩවිලා පවා ඉෂ්ට වෙනවා. ඒ කියන්නේ කැමති වෙනවා. කාන්ත වෙනවා, මනාප වෙනවා. මධ්‍යම ප්‍රදේශ වාසීන්ට අතිශයින්ව පිළිකුල් වෙනවා. ඒ විදිහ සඳහන් වෙනවා. ඊළඟට සඳහන් වෙනවා ඔවුන්ටද මොනරමස් ආදිය ඉෂ්ට වෙනවා. අන්‍යයන්ට ඒවා අතිශයින්ම පිළිකුල් බවට පත් වෙනවා. එහෙමයි. මෙය පුද්ගල මනාපයි. එතකොට අපි දන්නවා ගමේ අය කැමති දේවල් තියෙනවා, නගරයේ අය කැමති දේවල් තියෙනවා. එහෙමයි ස්වාමීනි. නේද? ඒ වගේම තමයි තවත් එක එක රටවල් වල අනුභව කරන ආහාර වර්ග තියෙනවානේ. දැන් අපි මස් එහෙම අනුභව කරන, මාංශ අනුභව කරන අය අතරින් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් තායිලන්තය වගේ රටක් ගත්තොත් එහෙම කැරපොත්තෝ, මීයෝ නේද? කිඹුල්ලු. ඔව්, ඒ වගේ මේ සත්තුත් ගන්නවනේ. ඊළඟට සර්පයෝ. එතකොට තවත් පිරිසකට කැමති වෙන රූප තවත් පිරිසක් අකමැති වෙනවා. එහෙමයි. එතකොට රූප වගේම තමයි ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කියන මේ පස් දෙනාම ඒ පිළිකුල් කරන ස්වභාවයක් සහ කැමති වෙන ස්වභාවයක් පුද්ගල ભેදය අනුව තියෙනවා. එහෙමයි. ඒකට කියනවා පුද්ගල මනාප කියලා. ඊළඟට සඳහන් වෙනවා අනික නම් සම්මුති මනාපයි. ඉෂ්ඨ අනිෂ්ඨ ආරම්මණය නම් ලොවේහි කොටස් කර ඇත්තේ නොවේ. බෙදා වෙන්කොට දැක්විය යුතුය. එසේ කොටස් කරන්නා විසින්ද අති ආශ්චර්ය වුවත් මහා සම්මත, මහා සුදස්සන, ධර්මාශෝක ආදී වශයෙන් නොබෙදා දැක්විය යුතුය. ඔවුන්ට
දෙවියන්ට හා සමාන වූ හෝ අමනාප ආරම්භණයන් හටගනී. ආහාර පාන දුර්ලභ වූ බෙහෙවින්ම දුප්පත් වූවන්ගේ වශයෙන්ද බෙදිය යුතුය. ඔවුන්ගේ නිවුඩු හාල් ඊළඟට බත්තුළු පවා කුණු රස වුවද අති මధుරය. ඒ විදිහට දුප්පත් අයට එහෙමයි. එක විදිහක් අර රජවරුන්ට එක විදිහක් නේද? එකම ආහාර පාන. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට මේ දෙකම ඒ පුද්ගල භේදය අනුව අමෘතයක් බවට පත් වෙනවා. අමෘතයක් බවට පත් වෙනවා. ඒ අමෘතයක් බවට පත් වෙනකොට ඒ ආහාරය සමාන වෙනවා එතකොට. මධ්‍යම තත්වයේ ඌවන්ගේ ගණන් තබන්නන් ඊළඟට මහා අමාත්‍යයන් සිටු පවුල් වලට අයත් වූවන් ආදී හා වෙලෙන්දන් ආදීන්ගේ සමහර කාලවල හොඳටත් සමහර කාලවල නරකටත් ලබන්නේ හැටියට වර්ග කළ හැකිය. එතකොට කාලය අනුවත් මේ වටිනාකම් රූපවල, ශබ්දවල, ගන්ධ, රස, ස්පර්ශ කියලා කියන මේ භෞතික දේවල් වල තියෙන වටිනාකම කාලය අනුවත්. එහෙමයි. ඒකයි මේ කියන්නේ. ඊළඟට ඒ ආරම්භණය ජවන වශයෙන් වෙන් කිරීමට නොහැක්කේය. ජවන ඉෂ්ටයෙහිත් ඇලෙයි, අනිෂ්ටයෙහිත් ඇලෙයි. ඉෂ්ටයෙහි දූෂ්‍ය වේ, අනිෂ්ටයෙහිත් දූෂ්‍ය වේ. ඒකාන්ත වශයෙන් විපාකසිත ඉටු අනිටු බව පිරිසිඳයි. ඒ කියන්නේ අවබෝධ කරගන්නට ඕනේ ඉෂ්ට අනිෂ්ට දෙකම ඒ විදිහට යථාර්ථයෙන් අවබෝධ කරගන්න ඕනේ කියන කාරණේ තමයි මේ කියන්නේ. එතකොට මේ තුල මේ කැමැත්ත අකමැත්ත කියලා කියන එක යථාර්ථයෙන් අවබෝධ කර ගැනීම වටිනාකම තමයි මේ කියන්නේ. එහෙමයි. ඊළඟට මිත්‍යා දෘෂ්ටකයෝ බුදුරජාණන් වහන්සේ හෝ සංඝයා හෝ මහා චේතිය ආදී ප්‍රනීත ආරම්භණයන් හෝ දැක ඇස් වසා ගනිති. මේ සඳහන් වෙන්නේ මේ විශේෂයෙන්ම දැන් අපි දන්නවා දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා නේද සම්මා දිට්ඨිය ඇති කරගත්ත අය බුදුරජාණන් වහන්සේ දිහා දකින්නේ තවත් විදිහකට. එහෙම. මිත්‍යා දෘෂ්ටික අය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ දකින්නෙත් මිත්‍යා දෘෂ්ටික අය බුදුරජාණන් වහන්සේ පින්වම් පාලා මේ ප්‍රතිපිලිම ගැන දකින්නෙත් එක විදිහකට. එහෙමයි. දැන් පහුගිය දවස්වල අර මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා විනාශ කරේ. එහෙමයි. අන්න ඒ වගේ. ඒ විතරක් නෙවෙයි, ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලාට විතරක් නෙවෙයි. අපි දැක්කා ගොඩාක් රටවල් වල ඒ විවිධ මිත්‍යා දෘෂ්ටික ආගම්වාදීන් තමන් කැමති නැති ශාස්ත්‍රඥ වහන්සේලාගේ පිළිරුව විනාශ කරනවා. ඇෆ්ගනිස්තානය, පාකිස්තානය ආදී රටවල. ඔව්. එතකොට ඒක මේ එක කොටසකට අයිති දෙයක් නෙවෙයි මිත්‍යා දෘෂ්ටිකය කියලා කිව්වොත් ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිකය කියලා කියන්නේ මේ මනාව රූපහාරය, අමනාප රූපහාරය ඒ වගේ තියෙන යථාර්ථය දකින්න නැති නිසානේ ওই විනාශය කරන්නේ. එහෙමයි ස්වාමී. ඒකයි මේ කියන්නේ. ඊළඟට ඒ අය එහෙම ඒ අර අමනාප ස්වභාවය ඇති කරගෙන දුම්නසටපත් වෙනවා, ද්වේෂය ඇති කරගන්නවා. ඊළඟට ධර්ම ශබ්ද අසා කන් වසා ගනිති. ධර්මය අහගත් ධර්මය ඇහෙනවා. ඒ වුණාට කන් වහ ගන්නවා. එහෙමයි. දැන් අපි විශේෂයෙන්ම නගරයේ හෝ බුදු මැදුරක පිරිත් දාලා තියෙනකොට හැමෝම පිරිත් අහන්නේ නැහැ. එහෙමයි. නේද? මිත්‍යා දෘෂ්ටිකයි කන් වහ ගන්නවා. ඒතර අපි ගත්තොත් වෙනත් ආගමක දෙයක් මොන හරි
ඇහෙනවා නම් ඒකට මොකක් හරි අපි කියනවා. එහෙමයි. නේද? අන්න එතකොට මේ එකම ශබ්දයක් ඇහෙන්නේ. එකම රූපයක් දකින්නේ. එකම රසයක් මෙදින්නේ. ඇයි මේ ස්වභාවයන් දෙකක්? එහෙමයි. මනාප වෙන්න හේතුවක් නේද? කෙනෙක් මනාප වෙන්න හේතුවක් කෙනෙක් අමනාප වෙන්නත් හේතුව මොකක්ද කියලා තමයි ඊටාම වැදගත් කාරණයක් ගැන මේ කියන්නේ. ඊළඟට මෙතෙන් සඳහන් වෙනවා චක්කු විඥාණයෙන් සෝත විඥාණයෙන් කුසල විපාක සහිත ඌයේම වේ. එතකොට අර විශේෂයෙන්ම ධර්මාවබෝධය කැමැති වෙන අය යථාර්ථයෙන් දකින අයට ඒ ආරම්මණයම කුසල ආරම්මණයන් බවට පත් වෙනවා. එතකොට ඒ රූපවලටම ඒ ශබ්දවලටම බාහිර දේවල් වලට අකමැති අයට අකුසල් රැස් වෙනවා. මෙතෙන් සඳහන් වෙනවා තවත් උපමාවක්. අසුචි අනුභව කරන ඌරෝ අසුචි ගඳ ආග්‍රහණය කොට කෑමට යමක් ලබන්නෙමුයි සොම්නස් වූවෝ වෙත්. එතෙකුදු වුවත් අසුචි දර්ශනයේහිදී දැක්කහම ඔවුන්ගේ චක්කු විඥානයත් ගඳ ආග්‍රහණය කිරීමේදී ගහන විඥානයත් රස විඳීමේදී ජීවහා විඥානයත් අකුසල විපාකම වේ. ඊළඟට සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේ පුද්ගල මනාපතාවය අදහස් කොට මේ විදිහට දේශනා කළා. එතකොට ඒ පුද්ගලයා අනුව ඒ සත්වයා අනුව මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන බාහිර රූපවල එහෙම නැත්නම් ඒ විදිහට බාහිර ආයතනවල තියෙන ස්වභාවයන් වෙනස් වෙනවා. මේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. එතකොට ඒ කෙනා කැමැති වෙන ස්වභාවය අනුව තමයි ඒ අය මනාපේ කෙලවර කොට ඇත්තේ අග්‍රයයි කියමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කෙනෙක් කැමැත්තෙන් අග්‍රස්ථානයටපත් වෙනවා නම් එතෙන්දි තමයි මේ කාම වස්තුවක් බවට යම් රූපයක් ඒ විදිහට සඳහන් කරන්නේ. එතකොට අපි ගන්නෙ දැන් රූප කියලා හඳුන්වන්නේ මේ ඇහෙන් බලන රූප කියලානේ අපි හිතන්නේ සාමාන්‍යයෙන්. එතකොට මේ ධර්මය උගන්වන්නේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන මේ හැම දෙයක්ම රූප හැටියට තමයි බුදුරජාන්සේ දේශනා කරේ සහන්. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ කෙනෙක්ට හොඳ දෙයක් තව කෙනෙක්ට නරක වෙන්න පුළුවන්. අර කාලානුරූපීව වෙනස් වෙද්දී අපි කියනවා මේ කලකදී රහ වෙනවාලු කලකදී වහ වෙනවාලු කියලා. අන්න ඒ වගේ මේ කැමැති අකමැති දේවල් එහෙම නැත්නම් කාමාග්‍ර වස්තුන් කොයි විදිහටද භාග්‍යවතුන් වහන්සේ අග්‍ර වෙන්නේ කියන කාරණාව නිර්වචනය කරලා දුන්නේ කියන කතාව තමයි නායක ස්වාමීන් වහන්සේ මෙතෙක් දුරට අපට පැහැදිලි කර දුන්නේ. මේ සූත්‍ර දේශනාවට අනුකූලව මේ රජවරු 5 දෙනාට අමතරව නායක ස්වාමීන් වහන්සේ විශේෂ කෙනෙක් මේ සූත්‍ර දේශනාව අහන්න එතෙන්ට සම්බන්ධ වෙලා ඉන්නවා. අපි කැමති ඒ පිළිබඳවත් ටිකක් ඔබ වහන්සේගෙන් විමසන්න. ඔව් සහන් දැන් අපි ඔය රජවරුන්ගේ කතා අහන්න එක එකනා එකතු වෙනවනේ. එහෙමයි. නේද? දැන් අද වුණත් කොතෙන්ට හරි මේ රටේ නායකයා යනවා කියලා කිව්වොත් එතෙන්ට එකතු වෙනවා. අනාරාධිතව හරි එකතු. අනාරාධිතව හරි. නේද? එක්ක පාක්ෂිකයෝ හරි. එහෙමයි. නේද? එහෙම නැත්නම් ඒ අගමැතිතුමත් එක්ක හරි ජනාධිපතිතුමත් එක්ක හරි එකතු වෙලා ඉන්න අමාත්‍යවරු නේද? මේ විදිහට එකතු වෙනවා. එහෙමයි. පැනලා යනවනේ පස්සෙන්. එහෙමයි. නේද? එතකොට ඒ වගේ හරි කැමති ඒ අය ඉස්සරහා පෙනී සිටින්න. එහෙමයි. සමහරලාට ඒක දකින්න කැමති වෙන්නත් පුළුවන් නේද? එහෙමයි. එහෙම කැමති වෙලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර ඒකට ඉල්බගෙනම කටයුතු කරන අය වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ ඒ අදහසින් නෙවෙයි මේ කෙනා මෙතන ඉන්නේ.
මේ සූත්‍ර දේශනාව සඳහන් වන ආකාරයට භාග්‍යතුන් වහන්සේට බොහෝම සමීපව භාග්‍යතුන් වහන්සේගේ දේශනා නිතරම අහන්න කැමති. එහෙමයි. විහාරස්ථානයේ නිතරම යමින් එමින් ධර්මයට කැමති කෙනෙක් තමයි උපාසක මහත්තයෙක් තමයි දැන් මේ දේශනාව අහගෙන හිටියේ. එහෙමයි. මේ සංවාදය අහගෙන හිටියා. කවුද මේ සංවාදය අහගෙන හිටියේ? චන්දනංගික කියන උපාසක මහත්තයා. මේ උපාසක මහත්තයා මෙහෙම අහගෙන හිටියා. මේ පිරිස අතර හිටියා. අහගෙන ඉඳලා ඉක්බිති චන්දනංගික උපාසක තෙමේ හුනස්නේ නැගිට උතුරු සළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මට හොඳටම වැටහුණා ඔය කියපු දේ. මට හොඳටම වැටහුණා. සුගතයන් වහන්සේ මට හොඳටම වැටහුණා ඔය කියපු දේ කියලා කියනකොටම භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා. පිළිතුරු අර රජවරු අතරම ප්‍රශංසාවට පත් කළා. කවුද? මේ චන්දනාංග කියලා කියන උපාසක මහත්තයා. එහෙමයි. ඔව් ඔබට හොඳටම වැටහුණා කියලා මතක් කළා භාග්‍යවතුන් වහන්සේ. දැන් භාග්‍යවතුන් වහන්සේ දකින්නවනේ සහන් සිත දකින්නවනේ නේද? ඒතර රජවරුන්ට වැටහුණාද කියලා දකින්නවා. ඊළඟට අර උපාසක මහත්මයාට කොයිතරම් වැටහුණාද කියලත් භාග්‍යවතුන් වහන්සේ දකිනවා. ඉතින් කසරේම කිව්වා උපාසක මහත්මයා නැගිටලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ දෙසට හැරිලා ඇඳිලි බැඳලා මතක් කළා භාග්‍යවතුන් වහන්සේ මට හොඳටම වැටහුණා කියලා. දැන් සමහර වෙලාවට සමහර අය කියනවනේ වැටහුන් නැතත් කියනවනේ. එහෙමයි. නේද? අර ගුරුවරු පන්තියේදී අහන්නේ ස්වාමීන් වහන්සේ තේරුණා නේද ළමයි කියලා. එතකොට තේරුනේ නැතත් ඒක ගැන අවධානයෙන් හිටියේ නැතත් කියනවා මේ තේරුණා කියලා. අන්න ඒ වගේ තමයි බණහන කොටත් එහෙමයි. නේද? නිකන් සමහරලාට මේ ඔළුව අනනවා. එහෙමයි. නේද? වැටුණා වගේ ඔළුව අනනවා. නමුත් අහගෙන ඉඳලා නැහැ. එහෙමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ උපාසක මහත්මයාට මතක් කළා. ඔව්. තොපට හොඳටම තේරුණා. උපාසක මහත්මයාට හොඳටම තේරුණා. වැටහුණා, අවබෝධ වුණා. ඒ අවබෝධ වෙච්ච කාරණේ පිළිබඳව සහ මේ උපාසක මහත්මයා ගැන සඳහන් වෙනවා සහන් මේ අටුවාවේ සඳහන් වෙනවා. චන්දනංගලිකෝ මෙය ඒ උවසුවන්ගේ නමයි. එතකොට ඒ උපාසක මහත්මයාගේ නම තමයි චන්දනංගික කියලා කියන්නේ. මෙතෙන් සඳහන් වෙනවා මට එක කාරණයක් මතුවේ වැටහේ. රජවරුන් පැලඳී මිනි කොඩොලින් සජ්ජිතව සුරාපාන භූමියේ සිටීමේ හේතුවෙන්ම මහත් වූ රාජානුභාවයෙන් ශ්‍රේෂ්ඨව ආශ්චර්ය විභවයෙන් යුතුව පැමිණියේ වුවද බුදුරජාණන් වහන්සේ සමීපයේ සිටි වේලාවේ පටන් දහවල් කාලෙහි වූ පහන් මෙන් දියෙන් පෙඟ වූ අඟුරු මෙන් සූර්යා නැගෙන විට කදෝපැණියන් මෙන් නැසුණා වූ ප්‍රභාව ඇති කල්හි ඒ තථාගතයන් වහන්සේ සිය ගුණයෙන් දහස් ගුණයෙන් බබලමින් සිටිනු දැක භවත්නේ බුදුන් වහන්සේලා නම් ශ්‍රේෂ්ඨයි යන අදහස ඔහුට ඇති වුණා කියලා අටුවාවේ සඳහන් වෙනවා. මේ කියන්නේ දැන් රජවරුන්ටනේ ගරු කරන්නේ. එහෙමයි. ඒ රජවරු අර රාජාභරණ නේද? දැන් ඒ වෙලාව ඔටුන්න ගලවලා ආවත් රාජාභරණ වලින් සැරසිලා ඉන්නේ. එහෙමයි. ඉතින් එතෙන්දී සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා රජ ඇඳුම් ඇඳලා හිටියාම පිරිසක් අතරින් බැබලෙන්න ඕනේ රජුරුවනේ. කැපිපෙනෙන්න ඕනේ. එහෙමයි. නේද? ඉතින් අර
විශේෂයෙන්ම මේ හීනියට ඒ අයට ඇඟවුවා රජවරුන්ට අඟවලා තියෙනවා. ඔබලා මෙතන මේ ධර්ම කතාවක් අහන්න ආවට වෙනත් වෙලාවට වෙනත් උත්සව වලට ගිහිල්ලා ඉන්නේ කොහොමද? නේද? රාජාභරණ දරනවා, ගඳ විලසුන් ඒ විදිහට සුගන්ධ ගඳ විලෝ නෑ දරනවා. නේද? ඒ විදිහට ධර්මයෙන් සිටියදී තවත් දෙයක් කරනවා. ඒ අය සුරාමතින් පවා මත් වෙනවා. නේද? සුරාමතින් පවා මත් වෙනවා. ඒ කියන්නේ උත්සව අවස්ථාවකදී හරි රජවරුන් එකතු වුණාම හරි ඒක ඉතින් හැමතැනම තියෙනවනේ. සාමාන්‍යයෙන් අදත් කියනවනේ මේ සාමාන්‍යයෙන් වටිනාම ඒ විදිහට මත්ද්‍රව්‍යයන් වලට මත්ද්‍රව්‍යයන් පානය කළේ නැති වුණාට වයින් ටිකක් හරි බිව්වත් කමක් නැහැ කියලා කියනවනේ. එහෙමයි. නේද? ඒ වගේ ප්‍රශංසාවටපත් කරනවනේ. ඉතින් කොහොම හරි මේ උපාසක මහත්මයන් මතක් කළා රජවරුන් අර වෙලාවට මේ රාජ උත්සවයක් අවස්ථාවකදී හරි රජවරුන් එකතු වුණාම හරි කටයුතු කරන්නේ මේ විදිහටයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා මේ විදිහට ඉන්නවා. මේ ප්‍රශ්නේ අහන්න අපේ ලොකු දෙයක්. නමුත් මේ කාරණය අර උපාසක මහත්මයාට තරම් ගැඹුරින් වැටහුන්නේ නැහැ. එහෙමයි. ගැඹුරින් වැටහුන්නේ නැහැ. ඒ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දැක්කා. නේද? ඒ නිසා තමයි චන්දනාංගික උපාසක මහත්මයා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළා. ඔබට වැටහුණා අතිශයින්ම වැටහුණා කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කළේ සහන්. ඇගීමක් කළේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඉන්න තරාතිරම නෙමෙයි මේ වගේ අවබෝධයකට වැදගත් වෙන්නේ. සමහර වෙලාවට අර සුනීත සෝපාකාදී වූවන්ට අත්වුණු ඉරණම ඔබට හොඳින් මතකයේ ඇති. ඉතින් ඒ වගේ චරිත පවා උත්තරීතර සියලු රසයන් පරදවරන නිර්වාණ රසයෙන් සැනසෙන්නට ඕනට වරම වාසනාව හිමි වුණා. ඒ මහා පරිමාණයෙන් මිල මුදල් තිබ්බ රජවරුන්ට සිටු මැති ඇමතිවරුන්ට නොලැබිච්ච ඒ මහා සැනසීම ඒ වගේ චරිතවලට ලැබුණේ ඒ අවබෝධය වැටහීම ඉතා ඉක්මනින් ඔවුන්ට හැඟිච්ච දැනිච්ච නිසා. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මේ චන්දනාංගික උපාසකතුමා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අහලා ඒ කාරණාව මනවින් අවබෝධ කරගෙන භාග්‍යවතුන් වහන්සේට ස්තුතිවන්ත වුණා විශේෂ ගාථා දේශනාවක් ඉදිරිපත් කරමින්. ඒ ගාථා දේශනාව පිළිබඳව අප කැමති ඔබ වහන්සේගෙන් විමසන්නට. මේ විදිහට තමයි සහන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසාවට පත් කළේ ඒ චන්දනාංගික කෙනෙක් උපාසක මහත්මයා. පදුමං යතා කෝකනදං සුගන්ධං සුවඳ ඇති රත්පියුම අලුයම පිපුනේ යම්සේ පහන වූ සුවඳ ඇත්තේ වන්නේද එහෙයින්ම අහසේ බබලන හිරුමෙන් විරාජමාන වූ භාග්‍යවතුන් වහන්සේ දෙස බලන්න. එතකොට ඒ වෙලාවේ දෙවිවරුත් ඒ වෙලාවට දිව්‍ය ලෝකේ ඉඳලා අහගෙන ඉන්නවනේ බලනවනේ නේද? ඊළඟට ඒ දෙවිවරු අතරත් අර කොසල් රජතුමා ඇතුළු ඒ සියලුම රජවරුන් අතරත් මේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ බැබලීම පිළිබඳව මේ චන්දනාංග කියලා කියන උපාසක මහත්මයා මතක් කරපු විදිහ. එහෙමයි. දැන් අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ ගායනා වන ගාථා ඊළඟට කවි ගීත නිසදැස් නේද? මේ විදිහට විවිධාකාරයේ ගුණ ගායනාවන් තියෙනවනේ. ඒ අතර දැන් මේ ගාථාව කාගේද? කවුද මතක් කළේ? උපාසක මහත්මයා. උපාසක මහත්මයා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව කරපු දේශනාව එහෙම නැත්නම්
මේ ගාථාවම බුද්ධ වචනයක් බවට පත් වෙලා. ඒක ගාථාවක් බවට පත් වුණා, බුද්ධ වචනයක් බවට පත් වුණා. කියන්නේ බුද්ධ දේශනාවක් බවට පත් වුණා. ඉතින් එතකොට උපාසක මහත්මයේගේ මේ ගුණ ගායනාව තමයි ඒකාන්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ තුල මේ බුදු ගුණ ටික බුදු ගුණ විද්‍යමාන වන නිසාම ගාථාවක් බවටත් පත් වුණාසන්. අද මේ සූත්‍ර දේශනාව තුළ මේ ගාථාවක් සඳහන් වෙන්නේ ඒ උපාසක මහත්මයාගේ අවබෝධය. එහෙමයි. ඒකට අපිට වැදගත් වෙන්නේ මොකද්ද? දැන් මේ වෙලාවේ රජවරුන්ගේ ප්‍රශ්න නේද? රජවරුන්ට ඇතිවෙච්ච ප්‍රශ්න නිසා උපාසක මහත්මෙක් ධර්මය අවබෝධ කරගත්තා. නේද? රජවරුන්ට ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා ධර්ම ගැටලුවක් නිසා මේ ඒකේ ප්‍රයෝජන ලබාගත්තේ අවබෝධය ඇති කරගත්තේ කවුද? අහගෙන හිටපු උපාසක මහත්මයා. ඒ නිසා අපිට කල්පනා වෙන්නට ඕනේ මේ අපේ සදහැවතුන්ටත් කල්පනා වෙන්නට ඕනේ අවබෝධය කොතනද තියෙන්නේ කියලා. නේද? අවබෝධය කොතනද තියෙන්නේ කියලා. ඉතින් ඒ අවබෝධය තියෙන්නේ ඇත්තටම කාම වස්තුන් අත්හරින තරමට තමයි. එතන තමයි අවබෝධය තියෙන්නේ. එහෙමයි. කියන එක තමයි අපිට වටහා ගන්න තියෙන්නේ. සහන්. නායක ස්වාමින් වහන්සේ අපිට මේ එදිනෙදා ජීවිතේ මුණ ගැහෙන්නේ අපිට දකින්න තියෙන්නේ ධර්මතාවයන්ම තමයි. අපිට මුණ ගැහෙන තවත් චරිතයකින් අපිට පුළුවන් මේ අවබෝධය ලබා ගන්න. අපිට මූණ පාන්නට සිදුවෙන අත්දැකීමකින් පුළුවන් මේ අවබෝධය ලබා ගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධ කරගන්න මේ පසුගිය කාල සීමාව හොඳටම ප්‍රමාණවත්. අපි ගෙවා දමපු මේ COVID-19 වෛරස් රෝගී තත්ත්වය තවමත් එයින් අත මිදෙන්න අපිට හැකියාවක් නැහැ. මේ වැඩසටහන පවා සෞඛ්‍ය ක්‍රමවේදයන්ට යටත්ව අපි පවත්වන්නට සියලු කටයුතු සම්පාදනය කර තිබෙන්නේ මේ මහ ඉඳුරුව සමුද්‍රාසන්නාරාම විහාරස්ථානයේ. ඉතින් මේ සියල්ල තුලම තියෙන ධර්මතාවයන් හඳුනාගෙන ඒ අවබෝධය ලං කරගන්නට ඔබට මේ වැඩසටහනත් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් නායක ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාවට අනුකූලව මේ රජවරු විශේෂ ක්‍රියාවක නිරත වෙනවා. අපි කැමති ඒ කතාවෙන්ම මේ වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරන්න. ඔව් සහන්, දැන් ඒ උපාසක මහත්මයාගේ අවබෝධය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වුණා විතරක් නෙවෙයි. එහෙමයි. ඒ රජවරුත් ප්‍රශංසාවට පත් කළා. ඇගීමට පත් කළා. ඒ ඇගීමට පත් කළේ දැන් හරිනම් මේ වෙලාවේ රජවරු කරන්නේ යමක් තියනවද, ඒ යමක් යම් වටිනා දෙයක් තියනවද ඒ වෙලාවේ පූජා කරන්න, ඒක පූජා කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේටනේ. නේද? එහෙමයි. භාග්‍යතුන් වහන්සේටනේ පූජා කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ රජවරු විශේෂ දෙයක් කළා. ඒ විශේෂ දේ තමයි මේ විදිහට ප්‍රශංසාවටපත් වුණු අර උපාසක මහත්මයාට, ධර්මාවබෝධය ලබාගත් උපාසක මහත්මයාට උතුරුසලු 5ක් ඒ රජවරුන් පාවිච්චි කරන, පරිහරණය කරන මේ උතුරුසලු 5 මොකද කළේ? උපාසක මහත්මයාට පරිත්‍යාග කළා, පූජා කළා. එහෙමයි. දැන් එතකොට සාමාන්‍ය සලු නෙවෙයිනේ රජවරු භාවිතා කරන්නේ. නේද? උතුරු සලු වුණත් භාවිතා කරන්නේ බොහොම අනර්ග විදිහටනේ. ඔව්. ඒ උතුරු සලු 5ක් අර උපාසක මහත්මයාට ඒ වෙලාවේ පිදුවා. උපාසක මහත්මයා මොකද කළේ? උපාසක මහත්මයා කළේ මොකද්ද? සාදුනාද පවත්වලා අර උතුරු සලු 5ම, අර වටිනා කියන උතුරු සලු 5ම අනේ සාදු කියලා භාග්‍යතුන් වහන්සේට පූජා කළා. භාග්‍යතුන් වහන්සේට පූජා කළා. ඒ පිදුව ආනිසංසය ඒ හැමදෙනාම රජවරු සහිත ඒ හැමදෙනාම මේ වෙලාවේ අනුමෝදන් වුණා කියලා මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා සහ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඉතා වටිනා සූත්‍ර දේශනාවක්
සංයුක්ත නිකායේ කෝසල සංයුක්තේ අපුත්තක වර්ගයේ පංචරාජ සූත්‍රය අද විග්‍රහ කරන්නට යෙදුනේ සුපුරුදු සජීව වැඩසටහන වෙනත් ආරකින් අපි මහ ඉඳුරුව හබක්කල සමුද්‍රාසන්නාරාම විහාරස්ථානයේ සිට අද ඔබ වෙනුවෙන් ගෙනාවේ. අද දවස මුළුල්ලේම අව අටවක පොහෝ දින සීල සමාදාන වැඩසටහන බෞද්ධ නාලිකාව හරහා විකාශනය කරන්නට සජීවීව උදෑසන ක්ෂීරපායාස බුද්ධ පූජාව, ඒ වගේම දහවල දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, සන්ධ්‍යාවේ ඖෂධ පූජාව ආදී ඒ පූජාවන් වගේම ධර්ම දේශනාවන්, ධර්ම සාකච්ඡා වැඩසටහන් ඔබේ නෙත්මානයට ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා. ඉතින් අද කොසොල් රජතුමා ඇතුළු රජවරුන් 5 දෙනෙකු අතර ඇති වුණු ඒ අතුරු කතාවේ අග්‍රඵලය එහෙම නැත්නම් කාම වස්තුන් අතරින් කුමක් අග්‍රවේද කියන කාරණාව පිළිබඳවයි මේ පැහැදිලි කිරීම මේ වැඩසටහන තුළ නායක ස්වාමින් වහන්සේ සිද්ධ කළේ. මෙකී වැඩසටහන ජනගත කරන්න, සමාජගත කරන්න දායකත්වයේ ලබා දුන්නු මේ සුධීමතුන්ට පුණ්‍යානුමෝදනාවන් පුද කරන්නටයි මේ අවස්ථාව සලසගන්නේ. ඔබ දන්නවා එදා සිට අද දක්වාම බෞද්ධ නාලිකාවේ කොඳුනාරටිය බවට පත් වෙලා ඉන්නේ අපට හිත ඇති ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාව. ඒ වගේම අපේ යෝධ සෙවණැල්ල වෙලා ඉන්නේ බෞද්ධ නාලිකාවේ සියලුම ත්‍රිනිකායේම දේශකයන්න් වහන්සේලා. ඉතින් ඒ සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කරමින් මේ වැඩසටහනට දායකත්වයේ ලබා දෙන සුධීමතුන්ටද පුණ්‍යානුමෝදනාවන් එක් කරන්නට ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට මෙතෙන් පටන් ඇරයුම් කරනවා. පින්තුනි මේ සම්මා සම්බුදු ශාසනය පවතින්නේ පූජනීය මහා සංඝරත්නය නිසා නේද? එතකොට මේ විහාරස්ථානයේ වැඩ සිටින අපේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඊටාම වයෝවෘද්ධයි. ඒ වයෝවෘද්ධත්වයට පත් වෙලා තියෙන නිකන් නෙවෙයි, ශාසනයට ලොකු ශාසනික මෙහෙවරක් සිද්ධ කරලා. එහෙමයි. ඒ නිසා සීල වෘත, ගුණ වෘත, තපෝ වෘත අපේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ නම සිහිපත් කරන්නට අවසරයි. දොඩම් පහළ රතනසාර නායක ස්වාමීන් වහන්සේ අපේ පූජනීය විහාරවාසී ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාගේ විශේෂයෙන්ම අපෝපස්ථාන ලැබමින්, දායක පිරිනුතුන්ගේ අපෝපස්ථාන ලැබමින් තමයි වැඩ සිටින්නේ. ඉතින් මුලින්ම අපි ආශිර්වාද කරන්නට කැමතියි අපේ නායක ස්වාමීන් වහන්සේට තව තවත් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ පින්කමේ දායකත්වයේ ගැන කටයුතු කරන පින්නතුන් නිසා තමයි මේ විදිහේ අපේ ධර්ම සාකච්ඡාව අද දවසේ මේ විහාරස්ථානයේ සිද්ධ කරන්නට අවස්ථාව සැලසුනේ. එක්සත් රාජධානී පදිංචි වෛද්‍ය එච්.කේ. චන්ද්‍රසේන මහත්මයා ඇතුළු කොට ඇති දූදරු පිරිස තමයි පින්කමේ දායකත්වයේ ගැන කටයුතු කරන්නට යෙදෙන්නේ. විශේෂයෙන් මේ හැමදෙනාගේම බලාපොරොත්තු බවට පත් වුණා දෙමාපියන් වන වසර 77කට පෙර මියගිය එච්.කේ. ස්වාරිස් පෙරේරා පියාණන්ට වසර 49කට පෙර මියගිය බේබිනෝනා පෙරේරා මෑණියන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට. ඒ වගේම දෙමාපියන් වන වසර 16කට පෙර මිපරලොව ගිය එච්.කේ. මහින්ද දාස පෙරේරා පියාණන් වසර 15කට පෙර මියගිය සුමනා ජාගොඩාරච්චි මෑණියන් ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත්. ඒ වගේම පවුලේ ඥාතීන් වන එච්.කේ. අනුලාවතී පෙරේරා මහත්මිය, එච්.කේ. ප්‍රේමදාස පෙරේරා මහත්මයා, ඒ වගේම පහළකොස්ගම ශ්‍රියා ස්ටෝස්හි එච්.කේ. ජිනදාස මහත්මයා, ඒ වගේම එම් අමරසිංහ මහත්මිය, ටී.කේ. නෙල්සන් මහත්මයා, එච්.ජී. කිරිමැණිකේ මහත්මිය, ඒ වගේම නමින් මිය පරලෝකීය ඥාති සමූහයාද අද පින්කමට මේ විහාරස්ථානයේට පැමිණලා සිටින මේ හැමදෙනා නමින්ද, ඒ වගේම බෞද්ධ නාලිකාව ඔස්සේ මේ වෙලාවේ සහ සම්බන්ධ වෙන හැමදෙනා නමින් මියගේ හැමදෙනා මේ පින් අනුමෝදන් වේවා. පරලෝ ජීවිත සෝපත් භාවයට පත් කරගනිත්වා.
උතුම් නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම අවසානයේ සඳහන් වෙන ඇසිලින් නෝනා මෑණියන්ට පින් අනුමෝදන් කරන්නටත් ඒ මියගේ සිළුම දෙනා මේ පින් අනුමෝදන් වේවා නිවනින් සැනසේවා. සෙත් ප්‍රාර්ථනා කරන එක්සත් රාජධානියේ පදිංචි වෛද්‍ය එච්.කේ. චන්ද්‍රසේන දයාබර ඒ විශේෂයෙන්ම පියාණන් මේ වෙලාවේ අපටත් කතා බහ කරලා විශේෂයෙන් මේ පින්කම් පිළිබඳව බොහෝම සතුටින් සන්තෝෂින් තමයි කතා කළේ. ධර්ම දානමය පින්කමක් සිදු කරන්න අවස්ථාව සැලසීම පිළිබඳව. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි මුදිත ඉන්දුවර චන්දසිරි පුතුණුවන් ඇතුළු කොට ඇති ඒ හැම දිනාටමත් ආශිර්වාද කරනවා. ඒ හැම දිනාම පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුන හැම දිනාම වගේම ඒ පින්වතුන් වෙනුවෙන් ඥාති පිරිස විදිහට මේ විහාරස්ථානයේ මේ පින්කම සංවිධානය කරන්නට යෙදුනේ ගෝවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ටී.කේ. විජිත කුමාර මහත්මයා සහ ග්‍රාම නිලධාරී ජානකී ප්‍රියංකා පෙරේරා මහත්මිය ඇතුළු පින්වත් පිරිස. විශේෂයෙන්ම හිතවතුන් ඥාතීන් ඒකරාශී කරගෙන මේ පින්කම් බොහෝමත්ම හොඳින් සංවිධානය කරලා අද දවසේ සිද්ධ වන සියලුම පින්කම් සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණා. සංවිධානය කරන්නට යෙදුණා. මේ සියලු කටයුතු සංවිධානය කරන්නට යෙදුණු උදව්පකාර කළ සහයෝගය දැක්වූ සෑම සුළු දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. විශේෂයෙන්ම මේ පින්කම් පිළිබඳව අවවාද අනුශාසනා කරමින් මේ විහාරස්ථානයේ මේ පින්කම මේ ආකාරයෙන් බොහෝමත්ම හොඳින් සිද්ධ කරන්නට අවවාද අනුශාසනා කරන්නට යෙදෙන ගෝනගල පුර සුධර්මාකර පිරිවෙනේ පරිවනාධිපති හබක්කල සමුද්‍රාසන්නාරාම විහාරාධිපති නැගෙනහිර බෙන්තර වලල්ලා විටකෝරළේ උපප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී නමසේපත් කරන්නට අවසරයි යකිරල විමල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී සීල මහා සංඝ රත්නයේට නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා. ඒ වගේම ශාසනයට වැඩ වඩන්න තව තවත් නිදුක් ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. පින්කමට සහ සම්බන්ධ වුණ හැම දිනාටමත් ආශිර්වාද කරන ගමන් COVID-19 රෝග තත්ත්වය හමුවේ පීඩා විඳින ශ්‍රී ලංකා වාසී ලෝක වාසී හැම දිනාටමත් සෙත් ප්‍රාර්ථනා කරන ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම දෙනාට ආශිර්වාද කරන බෞද්ධ ආමාත්‍ය ජාලයේ සියලු කාර්ය මණ්ඩලට ආශිර්වාද කරන ගමන් ත්‍රිවිධ හමුදාවට ඒ වගේම සෞඛ්‍යාංශවල කටයුතු කරන හැම දිනාටමත් ආශිර්වාද කරගෙනම ලක්වැසිලෝ වැසි හැම දිනාට මේ උතුම් පුණ්‍ය ශක්තිය නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පත් මිනිස හේතු වාසනා වේවා. අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම අපිට මේ සීල පින්කම් සිද්ධ කර ගන්නට ආවාද අනුශාසනා කරන්නට යෙදුණු මීට වර්ෂ 3කට හේතුදී අපවත් වී අදාළ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ ආමාත්‍ය ජාලයේ නිර්මාතෘවර අප ගුරු දේවෝත්තම දරණාගම කුසල ධම්ම බෝධිසත්වයන් වහන්සේ මේ සීල පින්කම් සිද්ධ කළා පැතුවේ ලෝතුරා බුද්ධත්වයයි නායක ස්වාමීන් වහන්සේට නිදුක්ව නිරෝගීව දීර්ඝායු සම්පන්නියෙන් යුක්ත ජීවිත පෙළක් ලබාගෙන පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් ස්වයං භූ ඥාණයෙන් අවබෝධ කරගෙන අසංඛ්‍ය ගණන් සත්වයන් දුකින් මුදවාලන්නට පැතු ලෝතුරා බුදු බව පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බෞද්ධ ආමාත්‍ය ජාලයේ සිළු කාර්ය මණ්ඩලයටත් ඒ වගේම ලක්වැසිලෝ වැසි පින්වත් ඔබ හැම දිනාටමත් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්තිය ඥානුභව බලෙන් නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා. එදිනෙදා සිදු කරන සීලම ධාර්මික කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු ගොවිතැන්පත් ආදී කටයුතු වෙත්නම් ඒ සියල්ලක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සම්මා සම්බුද්ධ ශාසනය තුල තව තවත් දාන සීල භාවනා ආදී උසස් ගුණ සම්පූර්ණ කර ගන්නටත් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමී ධර්මයන් සම්පූර්ණ කර ගන්නටත් ඒ වගේම කල්යාණ මිත්‍රයන් ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කළ ධර්මඥානෙ දියුණු පමුණු කරගෙන
සමත විදුසුන් භාවනා වඩා සත්‍තිස් බෝධිපාසක ධර්මයන්ද වඩා වර්ධනය කරගෙන චතුස්සත්‍ය ධර්මයන් අවබෝධයෙන් මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගන්නට මේ පින් කුසල් හැමදිනාටම එකසේ හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් සජීව වැඩසටහන පවත්වමින් අප සැමටම දහම් ඇස විවර කරගන්නට මේ දහම් කාරණා කියා දුන්නු වර්තමානයේ බෞද්ධ මාධ්‍යජාලයේහි ඒ නායකත්වයේ හොබවන කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශවර පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේට පරිස්කාර පූජාවන් සිද්ධ කරන්නට ඒ දායක කාරකාදියට මා විසින් ආරාධනා කරනවා. ඊට පසුව සුවිශේෂී කටයුත්තක් වෙනුවෙන් අපේ මේ කාලය කෙටි කාලය වෙන් කරගන්නට අදහස් කරනවා. ඒ තමයි සදහවතුනි අපි අද දවසේදී උතුම් තුනුරුවන් වන්දනා කරන බුද්ධ වන්දනාවන් ඇතුළත් විශේෂ ග්‍රන්ථයක් මේ සදහවතුන් අතරේ ධර්ම දානයක් ලෙස බෙදා හදා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එහි පළවෙනි ග්‍රන්ථය තව නොබෝ වේලාවකින් නායක ස්වාමින් වහන්සේ අතට ප්‍රථමයෙන්ම පත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එසේනම් දැන් ඒ සඳහා අවස්ථාව මේ උතුම් බුද්ධ වන්දනාව ඒ ග්‍රන්ථය කාල් ගොවිජන සේවා සහකාර කොමසාරිස් JWS ප්‍රියංජන් මහත්මයාගේ සුරතින් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ වෙත ඒ පිරිනමන මොහොත ඔබ මෙලෙසින් දකින්නේ. මෙය ධර්ම දානයක් ලෙස බෙදා හදා දෙන්නට සම්පාදනය කළ TK විජිත කුමාර මහත්මයා ඒ වගේම ජානකි ප්‍රියංකා පෙරේරා යන දෙපළ ඇතුළු එම පවුලේ ඥාතිහිත මිත්‍රාදියටද අපගේ හෘදයාංගම ප්‍රණාමය අප පුද කරනවා. සදහවතුනි, මෙවැනි උත්තරීතර කටයුත්තක් වැඩසටහන් සමුදායක් මේ ස්ථානයේ ගෙන එන්නට අවවාද අනුශාසනා සිදු කළ ගෝණගලපුර සුධර්මාකර පරිවේනාධිපති හබක්කල සමුද්‍රාසන්නාරාමාධිපති නැගෙනහිර බෙන්තර වලල්ලාවිට කෝරළේ උපප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජනීය යගිරල විමල නායක ස්වාමින් වහන්සේටද නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිරජීවනයේම සැලසේවා. ඒ වගේම මේ වැඩසටහන වෙනුවෙන් දායකත්වය ලබා දුන්නු එක්සත් රාජධානී පදිංචි වෛද්‍ය HK චන්ද්‍රසේන පෙරේරා මහත්මයා ඇතුළු දූදරු පිරිසටද අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. එසේනම් අප නැවතත් මේ ආකාරයෙන්ම සජීවීව මහ ඉඳුරුව හබක්කල සමුද්‍රාසන්නාරාම විහාරස්ථානයේ සිට ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් බෞද්ධ නාලිකාව නිර්මාණය කරමින් සුවහසක් ලෝ සතුන්ගේ හිතසුව සදන්නට එදා අපමණ කැපවුණු අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුනි ඔබ වහන්සේ මේ පින් අනුමෝදන් වී ප්‍රාර්ථනා කළ උතුම් බුද්ධත්වයේම සාක්ෂාත් කර ගැනීම පිණිස මෙපින් දහම් එක ලෙසකින්ම හේතු වේවා වාසනාව වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ මග යමින් තමන් වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ වෙනුවෙන් උදාරතර පින්කම් සංවිධානය කරමින් මේ පින් අනුමෝදන් කරන්නට වෙහෙසෙන, ඒ වගේම තමන් වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ ගෙන ගිය මේ උදාරතර වෑයම බෞද්ධ නාලිකාව කියන්නේ ජාතියේ බෞද්ධ නාලිකාව, සියලුම බෞද්ධයන්ට උරුම නාලිකාව, ලක්වාසී ලෝවාසී බෞද්ධයන්ට උරුම නාලිකාව, අපේ සුවහසක් මහා සංඝරත්නයට උරුම වුණු සම්බුද්ධ ශාසනයට අයිති නාලිකාව. මේ නාලිකාව රැකගනිමින් මතු පරපුරට දායාද කරන්නට කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේහි සභාපති ධූරීන පූජනීය අවසරයි බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටද කාය චිත්ත පීඩා දුරු වී නිදුක්ව නිරෝගීව මේ කටයුතු ඉදිරියට දියත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අප සියලු දෙනා සාදුනාද නංවා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එසේනම් අදට කතං සුලබතේ පඤ්ඤං සජීව වැඩසටහන නිමාවට පත් කරනවා. ඔබ සැමට තුනුරුවන් සතු අනන්ත ගුණානුභාව බලෙන් සියලු යහපත උදා වේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?